පැතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග. අද සමගි ජන බලවේගයේ පළමු සංවස්තර රැස්වීම පැවැත්වෙනවා කොළඹදී. සමගි ජන බලවේගයේ ගමන් මාර්ගය සහ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මැතිතුමාට. සුබ උදෑසනක් මන්ත්‍රීතුමනි. සුබ උදෑසනක්. අවුරුද්දක කාලයක් සමගි ජන බලවේගය ආපු ගමන් මග තක්සේරු කරොත් ඔබේ ඉදිරිපත් කිරීම කොයි වගේද? අත් වශයෙන්ම ගිය අවුරුද්දේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසිරෙව්වහම තමයි අපි මේ පක්ෂය ආරම්භ කරේ. මොකද හේතුව ඒ වෙලාවේ තිබිච්ච හදිසි තත්ත්වයක් එක්ක. එතකොට කිසිම ශාඛාවක් සමාජිකයෙක් මේ නැතුව තමයි අපි පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් නැතුව තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික දෙනෙක් එකතු වෙලා තමයි මේ පක්ෂය ආරම්භ කරේ. ආරම්භ කරලා නාම යෝජනා බාර දුන්න විතරයි රට ලොක්ඩවුන් වුණා මාස 3-4ක්. ඊට පස්සේ අපි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීලා රටේ ප්‍රධාන විපක්ෂයේ බවට ආසන 54ක් අරගෙනපත් වුණා. දැන් අපි දිස්ත්‍රික්ක 11ක ගම් මට්ටමේ බිම් මට්ටමේ ශාඛා ජාලගත කරලා ඉවරයි. ඉදිරි මාස දෙකක කාලය තුල මුළු රටේම උතුරු නැගෙනහිරත් ඇතුළුව අපි අපේ ශාඛාවන් ජාලගත කරලා බිම් මට්ටමේ යාන්ත්‍රණය මේ රටේ ග්‍රාම සේවා වර්ෂම් 14-13ම ස්ථාපිත කිරීමේ වැඩසටහන අපි එක පැත්තකින් යනවා. එතකොට අපේ ශාඛා ටික හැදලා ඉවරයි. අනිත් පැත්තෙන් අපි විශ්වවිද්‍යාල මහාචාර්යවරු සහ වෘත්තීය සමිතිය එක්ක රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් කරගෙන යනවා. අද වර්තමාන රජය ජනතා විරෝධී කොරෝනාව ගරානාවක් කරගත්තු ගමනට විරුද්ධව ජනතාව දැනුවත් කරමින් යනවා. ඒ අතර වාරයේදී දැන් ඉදිරියේදී පළාත් සභා මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණය එන අවුරුද්දේ මුල් භාගයේ එන නියමිතයි. ඉතින් මේවට ශක්තිමත්ව මුහුණ දීම සඳහා ජාලගත කිරීම සහ සංවිධාන කටයුතු කරගෙන යනවා. මොකද හේතුව දැන් මෑත කාලයකදී පක්ෂයක් මෙතරම් ක්‍රියාකාරීව බිම් මට්ටමට ගිය සමගි ජන බලයක්. මම මෙතනදී එකක් මරික්කාර් මැතිතුමනි දැන් ඔබතුමා මුලින්ම කිව්වා අපි අර හදිසි තත්ත්වයක් යටතේ මැතිවරණයට මුහුණ දෙන්න තමයි මේ පක්ෂය ගොඩනගා ගත්තේ. ඔව්. දැන් මේ හදිසි තත්ත්වේ නිමා වෙලාද? ඒ හදිසි තත්ත්වේ නිමා වෙලා ඉවරයි. දැන් අපි අලුත් අරමුමක් අරගෙන අලුත් ගමනක් යන දැන් අශෝක දැන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අලුතෙන්ම පිහිටුව පක්ෂයක් ආණ්ඩු කරනකොට අලුතෙන්ම පිහිටුව පක්ෂයක් විපක්ෂය කරනවා. මේක මේ අලුත් මේ තත්ත්වයක් මේ අපේ රට තුල මේ අවුරුද්දක ගමන් මාර්ගය තුල මට ඔබට කියන්න තියෙන ප්‍රධානතම කාරණය තමයි අපි ඉදිරිය සඳහා අවශ්‍ය අත්විවරම තියලා තියෙන්නේ සමගි ජන බලවේගයේ තනි පක්ෂයක් විදියට ආණ්ඩු බලය ලබා ගැනීමේ ගමනක් තමයි යන්නේ. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂය අපේ පෙර පක්ෂයේ අපි ඉඳද්දී මුණ දුන්න අත්දැකීම තමයි ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙන් පස්සේ අපේ කඳුකරයේ ජනපදනම දියාරු වෙලා ගියා. ඒ වගේම අපේ උතුරු නැගෙනහිර ජනපදනම දියාරු වෙලා ගියා. මුස්ලිම් සහ දෙමළ ජනපදනම දියාරු වෙලා ගිහලා තියෙන නිසා අද වර්තමානයේ තියෙන්නේ අන්තවාදී ජාතිවාදී ආණ්ඩුවක්. ඒකට විකල්පය වෙන්නේ අන්තවාදය සහ ජාතිවාදය හරහා යන එක නෙමෙයි. ඒ නිසා සිංහල මේ අන්තවාදයට විරුද්ධ වගේම අපි මුස්ලිම් සහ දෙමළ අන්තවාදයටත් විරුද්ධයි. ඒ නිසා මේ මුස්ලිම් දේශපාලන පක්ෂ බිස්නස් කරන දේශපාලන පක්ෂ හලලා අපි අපේම කියන මුස්ලිම් සහ දෙමළ කණ්ඩායම් පෙරවාගේ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ දර්ශනය නැවතත් මහ පොළොවේ යථාර්ථයක් කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට ගන්න පුළුවන් සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොටම ජාතිවාදයෙන් අන්තවාදයෙන් ත්‍රස්තවාදයෙන් තොර කණ්ඩායමක් විදියට කටයුතු කරන්න පුළුවන් ගමනකට තමයි අපි අත්විවරම තියලා තියෙන්නේ. දැන් අපි මේ ආකෘතිය දිහා බලද්දී මුලින්ම පේන දෙයක් තමයි පක්ෂයක් ගොඩනැගීම පහසුයි විපක්ෂයේ බලය අත්පත් කර ගැනීමත් පහසුයි. හැබැයි ඊට වඩා හුඟක් අමාරුයි රටේ බලය හිමි කර ගැනීම. දැන් මේක අර දෙකටම වඩා සංවිධිත උපාය මාර්ග ඔස්සේ යන්න ඕන ගමනක්. අන්න එතෙන්ට කොහොමද සූදානම් වෙන්නේ? ඔව් දැන් ඕක මෙහෙමනේ සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් කියලා කිව්වොත් එහෙම දැන් අපි මෙහෙම කියමුකෝ 2016 දී පොදු ජන පෙරමුණ පටන් ගත්තෙත් മന്ത്രിවරු 54කින්. එතකොට 2020 දී සමගි ජන බලවේගය පටන් ගන්නෙත් മന്ത്രിවරු 54කින්. එතකොට ඒගොල්ලොත් ඉස්සෙල්ලාම මුණ දුන්නේ පළාත් පාලන මැතිවරණය. එතකොට අපිත් මුණ දෙන්නේ පළාත් සභාව හෝ පළාත් පාලන මැතිවරණ තමයි ඊළඟට මුණ දෙන්නේ. එතකොට අපි පළාත් සභාව පළාත් පාලන මැතිවරණ කියන්නේ ඔබ මහ මැතිවරණයකට මුණ දුන්නේ මොකද? නෑ ඒ වෙලාවේ ඒක ජස්ට් නේ. දැන් ඊට පස්සේනේ මේ ගමනක් යන්න තියෙන්නේ. එතකොට දැන් ඊළඟ මැතිවරණය තමයි අපි පක්ෂයක් පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳව තක්සේරුවක් ගන්න වෙන්නේ. ඒ නිසා ආණ්ඩු කරන
ආණ්ඩුව ගන්න කලින් අපිට තව බැරියර්ස් දෙක තුනක් මේ තරණය කරන්න තියෙනවා. එතකොට ඒකෙදී අපිට බලා ගන්න පුළුවන් අපි බිම් මට්ටමේ ජාලගත කරන ව්‍යාපෘතිය හරියට කරලා තියෙනවද? ජනතාව අතරට ගිහිල්ලා තියෙනවද? අපේ සම්මන්ත්‍රණ මාලාව ගෙනියන එකෙන් ජනතාව දැනුවත් කරලා වැඩපිළිවෙල කරලා තියෙනවද? සහ ප්‍රධානතම දේ අපි විකල්පයද නැද්ද කියන එක පිළිබඳව තක්සේරුවක් ඊළඟ මැතිවරණයේදී ඒ කියන්නේ පළාත් සභා සහ ප්‍රාදේශ සභා මැතිවරණයේදී බලා ගන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමා සෙනසුරාදා ප්‍රකාශ කරනවා පළාත් සභා මැතිවරණය වෙත ගමන් කළ යුතුයි. දැනට ඒ සඳහා යම් නීතිමය බාධාවන් තියෙනවා නම් පළාත් සභා පැවැත්වීමේ පනත්වල මේ තියෙන ව්‍යාකූලතාවය ඉවත් කරගෙන කටයුතු කරන්න කියලා. හැබැයි මේක හරිම පැහැදිලි පළාත් සභා මැතිවරණ පනතට ගේන සංශෝධන උත්සවය තමයි කළ යුතු වෙන්නේ. මේ සංශෝධන ගේන්න නම් එක පැත්තකින් බැලුවාම සහාය ලබාගත යුතුව තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු කණ්ඩායම් වල. සමග ජනබලවේගයේ ලෑස්තිද ඒ සහාය දෙන්න? දැන් මෙහෙමයි. ඒගොල්ලෝ නම් පළාත් සභා මැතිවරණය තියන්න ඕනේ කියලා කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. ආණ්ඩුව දිනෙන් දින ගම් මට්ටමින් බිම් මට්ටමින් සමාජය තුළ වේගයෙන් පිරිහීගෙන යන නිසා මේ තව ගොඩාක් පිරිහෙන්න කලින් ඉක්මනට මැතිවරණ තියාගන්න ඕන කියන අරමුණ තමයි මැතිවරණ තියෙන්නේ. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රමුඛත්වය ලබා දෙන පක්ෂයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් වලට ඉහළ තක්සේරුවක් ලබා දෙන පක්ෂයක් විදිහට මැතිවරණ තියන්න ඕන කියන එක පිළිබඳව අපි විශ්වාස කරනවා. ඉතින් ඒ අර්ථයෙන් බැලුවහම මැතිවරණය තිබීම සඳහා පැරණි ක්‍රමයට යන්න යම් සංශෝධන ගෙනව නම් අපිට සහාය නොදී ඉන්න හේතුවක් නැහැ. අපි ආපස්සට හැරිලා බැලුවාම පළාත් සභා වල දුර කාලේ නිමා වෙන්නේ 2015 2019 තිබිච්ච ආණ්ඩුවත් එක්ක මේ කාලේ ඔබට තිබුණා මේ පියවර ගන්න. මම මේ ප්‍රශ්නය නගන්නේ බලය විමධ්‍යගත කිරීම සඳහා වන යාන්ත්‍රණයකට පක්ෂයක් දැක්විය යුතු අනුග්‍රහය සහ සහයෝගය පිළිබඳව සංකල්පමය තලයේ ගැටලුවක් තියෙනවා. ඒ වෙලාවේ මේ සංශෝධන කළා යන්න සූදානම් වුණේ නැහැ. ඇයි? ඔව් ඔබ කියන කතාව ඇත්ත අශෝක. දැන් ඊට පොඩ්ඩක් මම එහාට යන්නම්කෝ. 2015 මැද භාගයේදී තමයි පළාත් පාලන මැතිවරණවල මේ ආයතනවල කාලය මේ ඉවර වුණේ. ඒ වෙලාවේ මැතිවරණට යන්න තිබුණා. නමුත් සිරිසේන ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගන්න දෙන්න අවස්ථාව දෙන්න ඕන නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා හිතාමතාම මැතිවරණය කල්යන විදිහට වැඩ කරා. ඒක අපි දන්නවා. හරිද? ඒකෙන් උනේ අපේ පක්ෂයට පාඩුවක් වුණා. නැත්තම් ඒ වෙලේ ඒ තිබ්බ උණුසුමට තිබ්බන ඔක්කොම පළාත් පාලන මැතිවරණ මේ ආයතනවල බලය අපි අල්ලගෙන. ඒ වාගේම වැඩක් තමයි මේ පළාත් සභාවලටත් වෙමින් පවතින. දැන් අත්ත වශයෙන්ම එක පැත්තකින් මේක ප්‍රමාද වීමත් හොඳ පැත්තකුත් තියෙනවා. මොකද හේතුව පළාත් පාලන මැතිවරණයේ ක්‍රමය මාරු කරලා අද ඒක අච්චාරුවක් වෙලා තියෙන විදිය පිළිබඳවත් පේනවා. මගේ පුද්ගලික මතයෙන් නම් ඒක අච්චාරුවක් අද. හරිද? ඉතින් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායමක් විදිහට මැතිවරණ කල් දැමීම වැරදි. එතකොට මේ මැතිවරණය සඳහා සීමා නිර්ණය ඉතාම ඉක්මනින් කරලා කළ යුතුව තිබුණා. නමුත් ඒ අතරමැද මේ පාස්කු ප්‍රහාරය 2019 ඇවිල්ලා ඊට පස්සේ රට අකර්මණ්‍ය තත්වයට ගිහිල්ලා ජනාධිපතිවරණ අර්බුදයක් අපේක්ෂකයෝ කවුද කින්දමන්ද කියන ඒවත් එක්ක තමයි ඔක පරක්කු වුණේ. ඉතින් ඒක සාධාරණ නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඔබ සඳහන් කළා පක්ෂයට අවශ්‍යයි වෘත්තීය සමිති කියන එක. ඒ වගේම අවශ්‍යයි වෘත්තීය සංවිධාන, විද්වත් වෘත්තිකයන්ගේ සංවිධාන. මේක ඉතාමත්ම සාධනීය එළඹුමක්. වෘත්තීය සමිතියේ කටයුතු කොයි විදිහටද කෙරෙන්නේ සමගි ජනබලවේගයේ? මොකද මේ මොහොතේ විශේෂයෙන්ම වතු වෘත්තීය සමිති රුපියල් 1000ත් එක්ක මම හිතන්නේ වෘත්තීය සමිති මට්ටමේ සංවිධාන වීම අත්‍යවශ්‍යයි මේ මොහොතේ. ඔව් අශෝක ඔබ දන්නවා දැන් අපි මැතිවරණයට තරඟ කරන්න හදිසි තත්ත්වයක් යටතේ තියෙන අලුත් පක්ෂයකින් ඉදිරිපත් වුණේ. ඒතකොට අපට ලොකු ප්‍රොසෙස් එකක් තිබ්බා. ඒ පක්ෂයේ අයිතිය අපිට තහවුරු කරගන්න, ව්‍යවස්ථාව වෙනස් කරන්න, ඊට පස්සේ ඒක නීතිමය තත්ත්වයන් යටතේ තුල කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කරන්න, කළමනාකරණ කමිටුව පත් කරන්න, ආසන සංවිධායකවරු පත් කරන්න. දැන් ඒ කටයුතු නිමා වෙලා ඉවරයි දැන් මාසයකට කලින්. ඊට පස්සේ දැන් අපි ඒකට සමගාමීව දැන් වෘත්තීය සමිති සහ වෘත්තීය සංවිධාන උදාහරණයකට කිව්වොත් අද වෙන විට විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන් 180කට වැඩි ප්‍රමාණයක් විද්වත් කතිකාවක් හරහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් ඒ අයත් එක්ක අපි රටවට යන එක කරනවා. ඊට අමතරව දැන් විවිධ ශේෂ්ත්‍රයන්ගේ වතුකරයට යන්න කලින් වරාය, තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය මේ වගේ විශාල ආයතන ගණනාවක් තියෙන වෘත්තීය සමිති ආරම්භ කරන්න. දැන් අපි ඒ බොහෝ ආයතනවල තාවකාලික වෘත්තීය සමිතියක් පත් කරලා ඉවරයි. මොකද මේ ජාතික සේවක සංගමේ කට්ටිය ඔක්කොම මේ පැත්තට එනවා. හරිද?
එතකොට දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් මාසයේ ඒවා නිලවරණ තියලා නිලවරණ වලින් කණ්ඩායම් පත් කරලා මේ ඒ ශක්තිමත් ගමන ඒක අපි සැලසුමක් ඇතුව තමයි යන්නේ. මොකද හේතුව මම එකක් කියන්න ඕන. සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයා මේ අපේ පෙරනායකයා වගේ නෙමෙයි. මම මේ පෙරනායකයාට අපහාස කිරීම සඳහා කියන කාරණයක් නෙමෙයි. එතුමා උදේ ඉඳලා රැ වෙනකම් වැඩ කරනවා. දැන් එක පැත්තකින් ඒක අපිටත් මේ ජව සම්පන්නයි ක්‍රියාකාරී ඒ වගේම තෙහෙට්ටුයි. ඉතින් ඒ නිසා මේ අපට දවසක්වත් නිකන් ඉන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ තුල මේවා වේගවත් වෙන දැන් ඇත්තටම මේ පක්ෂයේ ප්‍රගතිය හරියාකාරව බලා ගන්න පුළුවන් වෙන්නේ තව මාස 4ක් විතර ගියාම. මොකද හේතුව මැතිවරණයෙන් පස්සේ මාසයක් විතර අපි හුස්ම ගත්තා. ඊට පස්සේ ගම්මට්ටමේ යන්න ගත්තා. ඊට පස්සේ ලංකාවම කවර් කරලා ඉවර වෙලා ඒ ක්‍රියාකාරීත්වය පණ ගැන්වුවාම තමයි හරියටම තේරෙන්නේ. ලංකාවේ දේශපාලන පක්ෂයක් නැගිටින්න නම් හැකිතාක් පිරිස එකතු කරගත යුතුයි. සීමා දාලා බාධක දාලා පිරිස දුරස් කර තබනවට වඩා එකතු කර ගැනීම තමයි වැදගත්. ඇතැම්මයි කියනවා සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයට දොස් කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි විකල්ප කණ්ඩායම් වලට චෝදනා නගනවා නිරතුරුව. මේක එකතු කර ගැනීමට වඩා වෙන් කර තැබීමේ යාන්ත්‍රණයක් වෙත ගමන් කරන්න කියලා. නෑ ඔබ කියන කතාව මම ඒ කියන්නේ න්‍යායාත්මක හරි. නමුත් ඒක මේ ව්‍යුහාත්මකව බලන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කියන එක ගම ඇතුලේ මොකද්ද ඒගොල්ලන්ගේ භූමියේ තියෙන යථාර්ථය මොකද්ද කියලා ඔබ මට වඩා දන්නවා. අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් 90%කට වැඩිය ඉන්නේ අපිත් එක්ක. හරිද? නමුත් අර නීතිමය රාමුව තියෙනනේ ඒගොල්ලෝ තමයි තග දාන්නේ ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඉවරයි. දැන් ගිය සිකුරාදා කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු 38ක් ආවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මුණ ගැහිලා අපිත් එක්ක. මොකද දැන් ඒගොල්ලන්ට නාමය ආයෝජන එපා දිනන්න එපා. දැන් අපිට එකතු කර ගැනීම වැදගත් කියන එක මෙන්න මෙහෙමයි බලා ගන්න ඕන. දැන් අපි මේ අපේ කාඩර් එක අපේ පාක්ෂිකයෝ විතරක් එකතු කරගෙන වැඩක් නැහැ. මොකද අපි 2015 මැතිවරණදී 2019 මැතිවරණදී දැක්කා මේ රටේ මධ්‍යම පාන්තිකයෝ මිලියන 2ක් විතර ඉන්නවා. මේ අය තමයි තීරක බලවේගය. මේ අය 2015 එවකට තිබිච්ච රාජපක්ෂ රෙජීමේ දූෂණ වංචා හොරකම් මිනිමැරුම් වලට විරුද්ධව ස්වායත්තව කෙලින් නැගී හිටියා. සීගිර් පර්වතයට වැඩිය උස කටවුට් මහින්ද මහත්තයා දාද්දී අති විශාල මුදල් කන්දරාවක් වියදම් කරද්දී නිහඬ විප්ලවයකින් සිරිසේන මහත්තයාව ජනාධිපති කරා. ඊට පස්සේ සිරිසේන මහත්තයයි වික්‍රමසිංහ මහත්තයා පිස්සු කෙලින්න අරගෙන රට යම් අස්ථාවර භාවයකට පත් වෙනකොට එම පිරිසම ගිහිල්ලා රටට දේශපාලනීකරණය නොවෙච්ච නායකයෙක් ඕනයි කියලා ඉවරලා ජාතික ආරක්ෂාව ප්‍රමුඛයි කියලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න දුන්නා. දැන් එම පිරිස සිරිසේන ජනාධිපතිතුමාව එපා වෙන ඉක්මනට වඩා වේගෙන් මෙයාව එපා වෙලා තියෙන්නේ. එතකොට අපි කාඩර් එක හදන ගමන් මේ මධ්‍යම පාන්තිකයන් තීරක බලවේගය ග්‍රහණය කර ගැනීම තමයි මොකද මේ අවසානයේදී අපේ ඉලක්කය බලය ලබා ගැනීමනේ ආණ්ඩුව ගන්න ඕනතර. ඉතින් ඒක කරන්න නම් අන්න එහෙම කණ්ඩායම් තමයි එකතු කරගන්න. එහෙම නැතු මේ අපේ මේ කාඩර් එක ඇතුළේ තියෙන පොඩි මේ මණ්ඩලය කචල් දේවල් වලට අපි ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. මොකද හේතුව කොහමදත් දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න තරුණම කණ්ඩායම ඉන්නේ අපි. අපි මේ විප්ලවය දැක්කා. හරිද? එක්සත් ජාතික පක්ෂයේ හිටපු ගොඩක් අය අප නැතුණා. තරුණම කණ්ඩායමක් ආවා. ඒ වාගේම අපේ මේ අලුත් ඊළඟ ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණ පළාත් සභා අලුත් පිරිසයි හැමදාම එකම කණ්ඩායමට ඉන්නත් බෑනේ. අපි සාකච්ඡා කළ යුතු තියෙනවා සමගි ජන බලවේගය කොහොමද Taman එක්ක ඉන්න മന്ത്രി කණ්ඩායම රැකගන්න කියලා. මොකද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපු වෙලාවේ අපි දැක්කා මේ ගල ටිකක් හෙල්ලෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරමු විරාමයෙන් අනතුරුව. පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මැතිතුමා. මරික්කාර් මැතිතුමනි දැන් ආසන දිනා ගැනීම විපක්ෂයට ආසන ප්‍රමාණයක් ලබා ගැනීම අමාරුයි. හැබැයි ඊට වඩා අමාරුයි මේ മന്ത്രി කණ්ඩායම තියා ගැනීම. අපි මේක 1994 ඉඳලම ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු නෙමෙයි විපක්ෂයේ മന്ത്രിවරු පිරිස රැක ගැනීම අමාරු බව 94 ඉඳලම දැක්කා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ මොහොතේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ඒ කියන්නේ රිෂඩ් බදුරුදීන් මැතිතුමාගේ පක්ෂය, ඒ වගේම කඳුරට ජනතා පෙරමුණ, ඒ විතරක් නෙමෙයි සමගි ජන බලවේගයම නියෝජනය කරන മന്ത്രിවරයන්ු
එහාට මෙහාට වෙනවා අපි දැක්කා. තව අවුරුදු 3ක් විතර තියාගන්න ඕන මේ മന്ത്രിවරු. න්‍යායිකව බැලුවාම. ඒකට මොකද්ද තියෙන වැඩපිළිවෙල? නෑ දැන් ඇත්ත වශයෙන්ම ඔය 20 වෙනි සංශෝධනය ගෙන එන වෙලාවේ මේ ආණ්ඩුව මේ තරම් අර්බුදයකට ප්‍රපාතයක ගිලිහිලා තිබ්බේ නෑ. දැන් නම් ඉතින් කිසි කෙනෙක් මේ මෝඩෙක් නොවෙනව නම් මේ පැත්තෙම තමයි දිගටම ඉන්න ඕන යන එකක් නෑ. දැන් මේකේ ප්‍රශ්නය අශෝක මීට වඩා පුළුල්. මේකේ දැන් අර හිටපු නෝනා ගැන කතා කරලා දෙන්න යාට දේශපාලනය ගැන ලොකු දැනුමක් නෑනේ. පක්ෂ දීලා ලයිස්තුවෙන් ගත්තු එක නෙවුනේ. හරිද? මහජන ඡන්දයෙන් ආපු එක්කෙනෙක් නෙමෙයිනේ. දැන් ඊට වඩා මේ දේශපාලන ව්‍යාපාරිකයෝ ටිකක් ඉන්නෝනේ. දැන් මුස්ලිම් කොංග්‍රසයයි සමා වෙන්න. ඒ කියන්නේ ඔබ එහෙම മന്ത്രിවරු පත් කරද්දි ගනුදෙනු කරලා තියෙනවා සම්පූර්ණ බලවේග. මම ඔබට මේකේ තියෙන යථාර්ථය විග්‍රහ කරන්න හදන්නේ. අපි මේ බොරු බයිලා මේ කියන්න ඕනේ නැහැ ජනතාවට. එයා පක්ෂය දීලා ලයිස්තුවෙන් മന്ത്രിකමක් ගත්තා. එයා ගියා. එයාට ඒකට විරුද්ධව විනය පීවර ගත යුතුයි. ඒක වෙනම කතාවක්. නමුත් මේක ඊට වඩා පුළුල් ලෙස බලන්න ඕනේ. දැන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි ඊළඟට රිෂාඩ් බදුරුදීන්ගේ පක්ෂයයි මේ සමහර වතුකරයේ මේ කණ්ඩායමයි මේගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ දේශපාලන ප්‍රතිපත්ති දේශපාලනය කරන කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ දේශපාලන මුදලාලිලා. හරිද? මම පෞද්ගලිකව ගී මැතිවරණදී අපේ නායකතුමායක විරුද්ධ වුණා මේ අය එක්ක එකතු වෙන්න එපා කියලා ඉවරලා. අපි සමග ජන බලවේගය තනියම තරම් කරමු කියලා ඉවරලා. මොකද හේතුව ඒගොල්ලොන්ට ඔය කියන තරම් ඡන්ද පදනම නැහැ. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විකුණලා ඡන්දේ දිනලා ඇවිල්ලා කොළඹට ඇවිල්ලා බ්‍රීෆ් කේස් අරගෙන අනිත් පැත්තට පයින් හැමදාම ඕකනේ කරේ. හැමදාම ඕක කරේ. ඉතින් කොහෙන් හරි කනකින් මේක ඉවර වෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි සමග ජන බලවේගයේ විදියට අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ඉන්නවා. ඊළඟ මැතිවරණයේදී අපි සමග ජන බලවේගයේ ප්‍රතිපත්ති මේ කරුණු මත පදනම්ව සමග ජන බලවේගයත් එක්ක ඍජු සමාජිකත්වයේ ගන්න කණ්ඩායමක් එක තමයි අපි තරම් කරන්නේ. ඒ මුදලාලිලත් එක්ක ආගම් විකුණන දේශපාලන පක්ෂත් එක්ක අපි මැතිවරණ තරම් කිරීමක් අපේ නැහැ. මරිකාර් මතුනේ මේක හරි වැදගත් කාරණයක්. මෙන්න මේක පැහැදිලි කරගන්න. ඔව් මේ කණ්ඩායම මේක පැහැදිලි කරලා දෙන්න. දැන් මේ වෙත ගමන් කරන්න පුළුවන් හොඳම විදිය තියෙනවානේ. ඉස්සරහා අපි හිතමු මුලින් එනවයි කියලා පළාත් සභා මැතිවරණය. ඔව්. පළාත් සභා මැතිවරණය આવොත් ඔබ සමගි ජන බලවේගය කියන පක්ෂයට මේ වගේ අතුරු පක්ෂ එකතු කරගෙන තරම් කරන්නේ සමගි ජන බලවේගයේ පාක්ෂිකත්වය සමාජිකත්වය අරගත්ත පිරිස එක්ක විතරයි යන්නේ. මේ මොහොතේ අපි ඉන්න මතයේ ඒක අපි ඒ සඳහා තමයි වැඩ කටයුතු කරන්නේ. දැන් අපි නැගෙනහිර පළාතට ගිහිල්ලා මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අපේ සහග හදන වැඩේ දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඊළඟට අපි උතුරු පළාතටත් යනවා. මොකද අපේ බලාපොරොත්තු එහෙම තරම් කරන්න. මොකද හේතුව අශෝක මම කලින් කියන්න ගියේ මේ අය 18ටත් අත ඉස්සුවා. 19ටත් අත ඉස්සුවා. 20ටත් අත ඉස්සුවා. ලැජ්ජ නැති කණ්ඩායමක්. ඉතින් මේ වගේ ලැජ්ජ නැති කණ්ඩායමක් එක්ක දිගටම යන්න නම් අපිටත් ලැජ්ජ නැති වෙන්න ඕන. මොකද හේතුව අර පරණ සිංහල කීමනක් තියෙනවනේ වඳින්න ගහන මිනිහත් ගෝඩයා මෙමෝඩයා ගුටි කන මිනිහත් මෝඩයා කියලා ඉවරලා. ඉතින් ওই වැඩේ කරන්න බෑනේ අපිට. මොකද අපි සජිත් ප්‍රේමදාස මහත්තයාව තෝරාගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අතහැරලා මේ වගේ ප්‍රතිපත්තිමය කාරණාවල වෙනසක් සිදු විය යුතු නිසා. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයාට බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා හැසිරෙච්ච ආකාරය හැසිරෙන්න. දැන් මේ മന്ത്രിවරු වෙනත් පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙච්ච മന്ത്രിවරු දැනටත් ඔබේ පිළේ ඉන්නවා. දැන් ඔබ අනිත් පැත්තෙන් කියනවා අපිට ඕනේ නැහැ මේගොල්ලෝ එක්ක මේ ගමන යන්න කියලා. දැන් මම කිව්වනේ දැන් මේක හරි නාට්‍යයන්නේ. නායකයෝ දෙන්න මේ පැත්තේ ඉඳගෙන කණ්ඩායම ලව්ව ඡන්ද දෙවනවා. හරිද? මරිකාර් මැතිතුමා මේ කියන කාරණය හරිම වැදගත්. මොකද මුස්ලිම් කොංග්‍රසයෙන් තරඟ කළා පාර්ලිමේන්තුවට ආවා එක മന്ത്രിවරයෙක්. තව පිරිසක් සමගි ජන බලවේගයේ ලයිස්තු තුලින් ආවා. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රිෂාඩ් බදුරුදීන් මැතිතුමාගේ ඒ පක්ෂය සමගි ජන බලවේගයේ එක්ක එකතු වෙලා තරඟ කරා. කඳුරට ජනතා පෙරමුණ එකට තරඟ කරා සමගි ජන බලවේගයේ ටෙලිෆෝනයේ ලකුණෙන්. මේ පිරිස ඇතුළත් සමගි ජන බලවේගයේ කියන පොදු කුලකයට මම ඔබතුමාට මෙතෙක් මාධ්‍ය නොගිය කතාවක් කියන්නද? අවශ්‍යයි කියන එක. හරිද? දැන් සමගි ජන බලවේගයේ മന്ത്രി කණ්ඩායම් රැස්වීමේදී අපි ඒකමතික තීන්දුවක් ගත්තා මේ ඒකාධිපති 20ට විරුද්ධව ඡන්ද දෙනවා කියලා ඉවරලා. ඔය කියන කට්ටියත් මේ മന്ത്രി කණ්ඩායම් රැස්වීම හිටියා. සියලු මාධ්‍යවලත් ඕක පළ කරා. හිටියා. ඊට පස්සේ පළ නොවු කතාව තමයි ඡන්දේ දවස් හවසත් අපට කිව්වා නෑ අපි මේ මුදලාලිලා කරේ එහෙමයි. හරිද? නායකයෝ දෙන්න කොළඹ එක්තරා පොට්ටු മന്ത്രി ව්‍යාපාරික മന്ത്രി කෙනෙක්ගේ ගෙදර සාකච්ඡාව තිබ්බේ.
ඒ සාකච්ඡාව තියලා මේ කණ්ඩායම යවුවා. හරිද? යවුවේ අර දෙන්නට මේ වෙලාවේ ඇමතිකම් ගන්න බැරි නිසා. ගන්න බැරි මොකද හේතුව? අර භූම දාහනේ ප්‍රශ්න අරෝ මේ වෙන වෙන ඒවා තිබ්බා. ඊළඟට මේ පොහොට්ටුවේ ඉන්න අන්තවාදී කණ්ඩායම් මේගොල්ලන්ව ගන්නවට විරුද්ධයි. මේක තනිකරම බ්‍රීෆ් කේස් බිස්නස් ඩීල් එකක් ගියේ. හරිද? දීලා මෙන්න නොකියපු කතාව. දැන් ඡන්දේ දුන්න ඉවර වුණාන් පස්සේ ඊළඟ දවසේ අපේ മന്ത്രി කණ්ඩායම් රැස්වීමක් තිබ්බා. අර අම්පාර දිස්ත්‍රික්කෙන් තරඟ කරපු මුෂාරෆ් කියන කෙනා අපේ ඇවිල්ලා හිටියා මේ മന്ത്രി කණ්ඩායම් රැස්වීමට. මමයි නැගිටලා කෑ ගැහුවේ. මෙයා කොහොමද මෙතනට ආවේ? අපේ മന്ത്രി කණ්ඩායම් රැස්වීමේ ගත තීන්දුවට විරුද්ධ පටහැන වෙලා මිනිහා කියනවා මම බැසිල් සර් හින්දා මං ඡන්දේ දුන්නේ කියලා. ඉතින් ලැජ්ජ නැති කණ්ඩායමක් නේ. එතකොට එයා ආවයින් පස්සේ අපි සජිත් ප්‍රේමදාස නායකතුමාට කිව්වා වහාම කරුණා කරලා මෙයාව එළියට දාන්න නැත්නම් අපි නැගිටලා යනවා කියලා. අන්තිමට යාට යන්න සිද්ධ වුණා. එතකොට මම කියන්නම් ඔබේ ප්‍රශ්නෙට උත්තරේ දැන් ওই නායකයෝ දෙන්න දැන් මගේ නම් අදහස ඉතින් ඇවිල්ලා වාඩි වුණාම නැගිටලා යන්න කියන්න බෑනේ අපිට. හරිද? නැගිටලා යන්න කියන්න බෑ. මොකද ඒ දෙන්න ඡන්ද දීලා නැහනේ. ඉතින් ඒ දෙන්න දාපු නාට්‍ය තිරපිටපද අධ්‍යක්ෂණය නිෂ්පාදනය ඔක්කොම අපි දන්නවා. ඉතින් ඒක අපි මේ වෙලාවට ඒ විදිහට කරමු. දැන් අපි බැලිය යුතු කාරණයක් තමයි මේ දිනවල මතුවන චෝදනාවක් සමග ජන බලවේගයට වොයිස් කට් සහ ප්‍රෙස් රිලීස් දේශපාලනය තමයි ඉන්නේ බිම සක්‍රිය නැහැ කියන එක. ඔබේ ප්‍රතිචාරය මොකක්ද? මෙහෙමයි. දැන් කොරෝනා තත්ත්වයට එක්ක සාමාන්‍ය මට්ටමේ උද්ඝෝෂණ ආරෝමව කරන්න බෑ. රැස්වීමක් වුණත් ඔබ කිව්වොත් මේ ඉස්සර වගේ කරන්න බෑ. දැන් අද අපි හයිඩ් පාක් පිට්ටනියේ කරන රැස්වීමට වෙනදට නම් අපි 10000ක් විතර කියනවා. අද දාන්නේ පුටු 3000යි. මීටරේ දුර තියා ගන්න ඕන. මේ වගේ ප්‍රායෝගිකව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා තමයි මාධ්‍ය හරහාරය සහ පාර්ලිමේන්තුව අපි සටන් කරන්නේ. ඒ වගේම අපි මාධ්‍යයට පෙන්වන්න නැතුව කරන දේවල් තියෙනවා. බිම්මට්ටමේ ගිහිලා ජාලගත දේශපාලනය කරන එක මාධ්‍යයට පෙන්වන්න ඕනේ නැහැ අපි. හරිද? එතකොට මේ කෑ ගහන්නේ කවුද? මේ කෑ ගහන්නේ මේ NGO නඩයන්ගේ ඉන්න වයින් චීස් කණ්ඩායම තමයි මේ කෑ ගහන්නේ. එහෙම නැතුව මේ වෙන කවුරුවක්වත් මේ ගමේ මිනිස්සු දන්නවා. ගමේ පාක්ෂිකයා දන්නවා සමගි ජන බලවේගයේ කොච්චර ක්‍රියාකාරීද කියලා. අද අපි ක්‍රියාකාරී නැත්නම් ඔබ අද හවසට බලන්නකො මුළු ලංකාවෙන් මේ එන සෙනඟ කොහොමද කියලා. ඇත්තටම අපි ආසනයකට ගේන්නේ කුවේ 20යි. දැන් මගේ ආසනෙන් මං ගෙනියන්නේ 20යි. වෙනදර නම් මම ගෙනියනවා 1000ක් විතර ගෙනියනවා. බස් දාලා ඔක්කොම කරලා ගෙනියනවා. අපිට අද එහෙම ගෙනියන්න බැරි කමක් නිසා නෙමෙයි මේ සෞඛ්‍ය හේතුන් මත ප්‍රශ්න. එතකොට මේ අපි විශ්වාස කරනවා ඊටාම ඉක්මනින් මේ එන්නත හරහා කොවිඩ් තත්ත්වෙන් තුරන්නුරයින් පස්සේ බලන්නකො සමග ජන බලවේගයේ ශක්තිය කොහොමද කියලා. මරිකාර් මන්ත්‍රීතුමනි, ඉදිරි වසර සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන උපාය මාර්ගවල ප්‍රමුඛතා අඳුන ගන්න කියලා මම යෝජනා කළොත් ඔබේ යෝජනා මොනවද? ඔබ හරි. අපේ පළවෙනි යෝජනාව තමයි අපේ සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය කියන මේ වගේ විවිධ විෂයන් ඔස්සේ විද්වතුන් විශේෂඥයන් එක්ක සාකච්ඡා කරලා අපි අපේ ප්‍රතිපත්තිය එළියට දැමීම තමයි මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ. දුර ගමනක් යන ආණ්ඩු බලය ලබා ගන්න බලාපොරොත්තු වෙන පක්ෂයක් විදියට. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගම්ම තුල සංවිධානය වෙමින් මේ කතා කරන මොහොතේ සිට එළඹෙන අවුරුද්දක කාලය තුල මැතිවරණ දෙකක් පැවැත්වෙන්නට නියමිතයි. ඒ මැතිවරණ දෙක ජයග්‍රහණය කිරීම සඳහා බිම්මට්ටමේ ජාලගතව සිදු කරන ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යාම තමයි වැදගත් වෙන්නේ. තුන්වෙනි එක වඩා වැදගත්. අපිට මේ මොහොතේ නැති වුණත් තව අවුරුදු දෙකමාරකින් තුනකින් එනවා ජාතික මැතිවරණයක් වෙනවා. එතකොට මේ රටේ මධ්‍යම පාන්තික තීරක බලවේගයන් සිතන පතන විදිය, අලුත් પરම්පරාව සිතන පතන විදිය තේරුම් අරගෙන ලෝකයේත් එක්ක දිනන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න හැකියාව තියෙන කණ්ඩායම අපි කියන විශ්වාසය වුන් තුල තහවුරු කිරීම අතිශයින් වැදගත්. මේ කාරණා තුන තමයි ඊළඟ අවුරුද්දේ අපි කළ යුතු වන්නේ. දැන් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ඔබ සඳහන් කරා. මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත්. ඒ සඳහා කොයි වගේ එළඹුමක්ද ගන්න, කාවද එකතු කරගන්නේ මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය? දැන් ඒ ශේෂ්ත්‍රවල කමිටු දාගෙන විශේෂඥයන් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. දැන් සාකච්ඡාවට මම හිතන්නේ 7-8ක්ම ගියා. දැන් මමත් ඉන්නවා කමිටු දෙකක විශේෂ ශේෂ්ත්‍රයන් දෙකකට. එතකොට ඒවා ඒ ශේෂ්ත්‍රවල ඉන්න ප්‍රවීණයන්, හිටපු අමාත්‍යාංශ ලේකම්වරු, ඒ වගේම විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ඒ අය එක්ක මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ පිළිබඳව තමයි අපි මේ ප්‍රතිපත්ති මේ කාරණා සාකච්ඡා කරන්නේ. මොකද අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට පක්ෂයක් ආවම මැතිවරණට කලින්
විද්වතුන් ගෙනල්ලා මේ වගේ නිකන් ලස්සන සුරංගනා ලෝකයක් හදනවා. සංදර්ශනාත්මක ඔව්. දේවල්. ඊට පස්සේ ඡන්දෙන් පස්සේ අර හදපු කට්ටිය තරහයි ඒ තියෙන ආණ්ඩුවත් එක්ක. හරිද? මේක තමයි දිගින් දිගටම වෙන්නේ. ඉතින් ඒක එහෙම නොවෙන්න ප්‍රායෝගික මට්ටමේ දැන් අප උදාහරණයක් ඔබට කිව්වොත් දේශීය ගොවියා ශක්තිමත් කරනවා කියලා එකක් හරි සුරංගනාවක් දාන්න පුළුවන්. අපි දැන් මෙහෙම කරනවා, හරම කරනවා, මේ පහසුකම් දෙනකොට. ඒකෙදි බලන්න ඕනේ ඊට පස්සේ ඒ ශක්තිමත් කරනකොට වෙළඳපොළ ඉලක්කය මොකක්ද කියලා. ඒතර පාරිභෝගිකයාට මොකද වෙන්නේ කියන එක බලන්න ඕන. මොකද දේශීය ගොවියා ශක්තිමත් කරනවා කියලා බොරුවක් දාගෙන හැම එකම මේ පැත්තට දිදී ගිහිල්ලා පාරිභෝගිකයා වටන්න බෑනේ. එතකොට මේ දෙක සමපාත කරලා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ මොනවද කියන එක අපි බලන්න ඕනේ. එතකොට රටක් දැන් අධ්‍යාපනය ගත්තොත් අධ්‍යාපනයෙන් දැන් අපි මේ දවස්වල මේ ටැබ් දෙමුයි කියනකොට hina වුණා. ජනාධිපතිවරණදී පෑඩ් නොමිලේ දෙනවා කියනකොට hina වුණා. හරිද? දැන් අද මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා දැන් අධ්‍යාපනයේ දැන් ටැබ් දෙන එකත් අපි බලන්න ඕන කොයි මට්ටමකටද කරන්න කියලා ඉවරලා. රෙස්ට්‍රික්ෂන් දාලා කරන්න පුළුවන් විදිය මොකද්ද? දැන් මොකද හේතුව මේ Google සෙවීම් යන්ත්‍රයේ මේ ලිංගිකත්වයේ වුණ රටවල් වලින් ලංකාව අංක 1. හරිද? ඉතින් ඒ නිසා මේවා එතකොට මේවායේ තියෙන බාධක සහ මේවායේ තියෙන නෙගටිව්ස් ටික ඉවත් කරලා ඒව දන්නේ විශේෂඥයෝ අපි නෙමෙයි. ඉතින් අන්න ඒ විදියට දැන් උදාහරණයකට දැන් ට්‍රැෆික් ගත්තොත් ගමන මාර්ග ප්‍රතිපත්තිය ගත්තොත් දැන් ලෝක කිසිම රටක ට්‍රැෆික් නවත්තලා නැහැ පාරවල් වලුතෙන් හදලා. අපි අපේ රටේ තමයි හැම එකම පාරවල් හදලා මේ try කරන්නේ. එතකොට අපි තාක්ෂණය භාවිතා කරලා කොහොමද ට්‍රැෆික් අඩු කරන්න කියලා. අන්න ඒ වගේ කාරණා සම්බන්ධව අපි මේ සාකච්ඡා කරමින් යනවා. මරිකාර් මන්ත්‍රීතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බෙහෙවින්ම ස්තුතියි අපිට ආරාධනා කරාට විශේෂයෙන්ම මේ සමගි ජන බලවේගයේ සංවත්සරයේ දවසේ ඔබේ නාලිකාව අපේ පක්ෂය වෙනුවෙන් මේ කාලය වෙන් කරාට පක්ෂයේ ස්තුතියත් මම පුද කරන්න කැමතියි.